එහෙනම් අපි දැන් දීර්ඝව කතා කරමු උදාහරණයක් කරන් වැටීම කියන එක ඔයගලන්ට එක්සෑම් එකේ එන්න පුළුවන් විදි ටික. වැටීම වට යන්න වෙන්න පුළුවන් ඔයගලන්ට මොන සංඛ්‍යාවද? පූර්ණ සංඛ්‍යාවට යන්න වෙන්න පුළුවන්. දශම සංඛ්‍යාවට යන්න වෙන්නත් පුළුවන්. එහෙනම් මූලික පාඩ කරන්න එක්සෑම් එකේදී මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක් වට යන්න වෙනවා. දශම සංඛ්‍යාවක් වට යන්න වෙනවා. පූර්ණ සංඛ්‍යාවට යන්න වෙන්න පුළුවන් මොන සංඛ්‍යාවටද? අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ පූර්ණ සංඛ්‍යාවක තියෙනවා එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය වගේ තියෙනවනේ. ඔයාලට එක්සෑම් එකේ එනවා පූර්ණ සංඛ්‍යාවක් ආසන්න දස ස්ථානයට වට යන්න. ආසන්න සිය ස්ථානයට වට යන්න. ආසන්න දහ ස්ථානයට වට යන්න. ඊට පස්සේ දශම සංඛ්‍යා වටීමේදී ඒක ඔයාලට මූලික අවස්ථා දෙකකට එන්න පුළුවන්. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් ලෙස ලියීම, පූර්ණ සංඛ්‍යාවකට වැටීම. හෝ දශම සංඛ්‍යාවක් ආසන්න දශම සංඛ්‍යාවකට වැටීම. හරි, දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකට වටේලා ලියන්නත් පුළුවන්. දශම සංඛ්‍යාව ආසන්න දශම ස්ථානයකට වටේලා ලියන්න පුළුවන්. ආසන්න දශම ස්ථාන කිව්වම වඩ මතක් වෙනව මොකක්ද? පළමු වන දශම ස්ථානයට වැටීම, ආසන්න පළමු වන දශම ස්ථානයට වැටීම, ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම, ආසන්න තුන්වන දශම ස්ථානයට වැටීම. එහෙනම් මොන මූලිකව බලන්න ඕන මොකද්ද? සංඛ්‍යාවක් දුන්නට පස්සේ ඒ සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් නම් ඒක ආසන්න දශම ස්ථානට වට යන්නේ කොහොමද? ආසන්න සිය ස්ථානයට වට යන්නේ කොහොමද? ආසන්න දහ ස්ථානයට වට යන්නේ කොහොමද? සංඛ්‍යාව දශම සහිත සංඛ්‍යාවක් නම් ඒක කොහොමද පූර්ණ සංඛ්‍යාවකට වට යන්නේ? ඒක කොහොමද ආසන්න දශම ස්ථානයකට වටේලා ලියන්නේ? ආසන්න දශම ස්ථානයකට වට යද්දී පළමු වන ආසන්න දශම ස්ථානට වට යන්නේ කොහොමද? දෙවන ආසන්න දශම ස්ථානට වට යන්නේ කොහොමද? ආසන්න තුන්වන දශම ස්ථානයට වට යන්නේ කොහොමද? මම මේක එක සංඛ්‍යාවක් කරන් ඒ සංඛ්‍යාව හරහා මේ chart එකම සම්පූර්ණ කරනවා. අන්න සංඛ්‍යාවක් ගන්නවා 4528.43836 4528.43836 දැන් ඕක වට යන්නයි යන්නේ. මේක වට යනකොට ඔයාට පුළුවන් මේකේ පූර්ණ සංඛ්‍යාව විතරක් කරන් ඒක මෙහෙම වටයන් යන්න. අනිත් එක තමයි මේ දශම සංඛ්‍යාවත් එක්කම අරන් ඒක මෙහෙම වටයන් යන්න. දැන් මම මේක පූර්ණ සංඛ්‍යාව විතරක් ගන්නවා. පූර්ණ සංඛ්‍යාව විතරක් ගත්තොත් කීයද එන්නේ? 4528. ඕක දශම සංඛ්‍යාවත් සමග ගත්තොත් එහෙනම් මෙතන ලියනවා ඒ ගාන 4528.43836 අන්නම ලියාගත්තා. එහෙනම් දැන් මම මේ සංඛ්‍යාව වට යන්නයි යන්නේ. මම දැන් මෙතන කපනවා මේ ටික. ඒක වල නේද අපිට? හරි. දැන් මොනින්ම බලමු මේක පූර්ණ සංඛ්‍යාව වට යන්නලෝ ආසන්න 10 ස්ථානයට වට යන්න කියන්නේ. ආසන්න 10 ස්ථානයේ දස ස්ථානය වෙන්නේ කොතනද? මේක. අරකේ 8 9 වුණත් වැඩි වෙන්නේ එකෙන් එකටනේ. 10න් 10ට වැඩි වෙන්නේ මොකද්ද? 28 38 වුණොත් 10කින් වැඩි වුණා. එහෙනම් මේක තමයි දස ස්ථානය. දැන් දස ස්ථානය ආසන්න මොකටද? දැන් ඔයා බලන්න මෙහෙම. 28නේ. දැන් ආසන්න දස ස්ථානයට වටෙනවා කියන එක් වෙන්න ඕනේ මොකද්ද මෙතන? 28 දෙපැත්තේ තියෙන 10 ස්ථාන දෙක ගන්න. එක්ක 20 එක්ක 30. 28 කිට්ටු 20ටද 30ටද? සම්පත්ලෑ ගෙදර ඉඳන් කෝසල්ලෑ ගෙදර යද්දි මම කොයි පැත්තටද ගියේ? භාගයකට වඩා භාගයක්කෝ ඊට වඩා ගිහිල්ලා නම් මං ගියේ වැඩි කෙනාගේ පැත්තට නේ? වැඩි කෙනාගේ පැත්තට. ඇයි මට ළඟ එතකොට එයානේ. එහෙනම් දැන් 28ක්ම ගියේ හින්දා ඒක ළඟ 20ටද 30ටද? 30ට. එහෙනම් මෙතන මේ සංඛ්‍යාව ආසන්න දශම ස්ථානට ආසන්න දස ස්ථානට වැටෙවුවාම එන්නේ කීයද? 4530. ඒකට මෙහෙම කරන්න පුළුවන්. දැන් මෙතන තුනේ 28නේ. දස ස්ථානට වටේනවා කියන්නේ මේ ඉලක්කම තමයි වෙනස් වෙන්නේ. ඔයා අනිවාර්යෙන්ම එහෙනම් දැනගන්න ඕනේ පිටිපස්ස ඉලක්කම කීයක් වෙන්න ඕනද? ඒක බිඳුව. ඒ පිටිපස්සෙන් ආපු ඉලක්කම 1 2 3 4.
ඔන්න ඔය ඉලක්කම් 4 නම් මෙතන වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි පිටිපස්සෙන් එන ඉලක්කම භාගයක් ගිහිල්ලා නම් කියන්නේ භාගයක් කියලා කීයද එතන? 10න් භාගයක් කියලා කීයද? 5. 5 හෝ 6 හෝ 7 හෝ 8 හෝ 9 නම්. කියන්නේ භාගයක් හෝ වැඩිපුර ගිහිල්ලා නම් මෙතන දෙකම කීයක් වෙනවද? එකක් එකතු වෙලා 3 වෙනවා. එහෙනම් දැන් මෙතන මොකක්ද උනේ? ඉස්සලම් බිඳුව දාගත්තා. දාගෙන බැලුවා පිටිපස්සෙන් ආවේ කීයද? 8. 8 කියන්නේ 5ට වැඩි සංඛ්‍යාවක්නේ. ඒ කියන්නේ මේකට එකක් එකතු වෙනවා. එහෙනම් මෙතන ආවේ 30. ඔය කොයි ක්‍රමයට ගත්තත් අවසාන වශයෙන් එන්නේ මොකද්ද? 4530. ආසන්න සියස්ථානයට වැටීම. 4528 ආසන්න සියස්ථානයට වට යනවා. සියස්ථාන කියන්නේ කීයද? 100න් 100 වෙනස් වෙන එක. 528 628 වෙනවද? එහෙම නැත්නම් ඊට පස්සේ තියෙන්නේ ආසන්න සියස්ථානට ඊට පස්සේ බලමු 4528 ආසන්න සියස්ථානට වට යන විදිය කොහොමද එන්නේ? දැන් අපි දන්නවා සියස්ථාන කියන්නේ 100න් 100 වැඩි වෙන තැන. මෙතන එකෙන් එකට 8 9 28 29 වුණොත් එකකින් වැඩි වෙන්නේ. මෙතන 28 38 වුණොත් 10කින් වැඩි වෙන්නේ. 528 628 වුණොත් 100කින් වැඩි වෙන්නේ. එහෙනම් මේ සියස්ථාන කියන්නේ මෙතන. අපි දන්නවා ආසන්න 100ට වට යනවා කියන්නේ එක්ක එන්න ඕන මොකක්ද? එක්ක 528 500 වෙන්න ඕනේ. එක්ක 528 600 වෙන්න ඕනේ. දැන් 528 ළඟ කොහෙද? දුර 100ක් තියෙනවා නම් ගිහිල්ලා තියෙන්නේ 28ක් නම් කොහෙද එන්න ඕනේ? ආපස්සට අඩු පැත්තට. එහෙනම් මේක එන්නේ කීයද? 500. එහෙම ගන්නෙ නැත්තම් මෙන්න මෙහෙම ගන්න. පහත් සියස්ථානට වට යන්න ගියොත් ඒක ළඟින් ඉරක් ගහලා නැත්නම් තරුවක් දාගන්න. එතනින් පිටිපස්සට බිංදු දෙකක් දාන්න බලලා බිංදු දෙකක් දාලා ඒ සියස්ථානට ආසන්න පිටිපස්සෙන් ඉලක්කම තියෙනවනේ. අන්නේ ඉලක්කම් බලන්න 1 2 3 4ද. අපි දන්නවා මෙන්න මේවා ඒ තැනට සියස්ථානට පිටිපස්සෙන් තියෙන්නේ 1 2 3 4 නම් අපි අර සංඛ්‍යාවට කිසිවක් එකතු කරනවද? නෑ. ඒ සංඛ්‍යාවමයි ගන්නෙ. හැබැයි ඒ පිටිපස්සෙන් එන සංඛ්‍යාව මෙන්න මේවා නම් මොනවාද? 5 6 7 8 9 වුණොත් පිටිපස්සෙන් එන සංඛ්‍යාව මේන් එකක් නම් අපි මොකක් කරනවද? අර සියස්ථානේ හෝ දසස්ථානේ අපි හදන්න යන එක තියෙනවනේ. ඒකට එකක් එකතු කරනවා. එහෙනම් නිතරම දසස්ථානේ නම් අපි හදන්න යන්නේ ආසන්න දසස්ථානයට නම් පිටිපස්සෙන් එන එක 5 6 7 8 9 නම් ඒ දසස්ථාන එකක් එකතු කරන්න. අපි හදන්නේ සියස්ථාන නම් පිටිපස්සෙන් එන්නේ 5 6 7 8 9 ඉලක්කම් වලින් එකක් නම් එකක් ඒකට එකතු කරන්න. නම් 5 6 7 8 9 නොවන. කියන්නේ 1 2 3 4 නම් එකතු කරනවද? නෑ. එහෙනම් දැන් මෙතන මොකක්ද වෙන්න ඕනේ? සියස්ථානට වට යන්න ඕන. අපි දන්නවා මෙතන තමයි සියස්ථාන. එහෙනම් පිටිපස්සේ අනිවාර්යෙන් එන්නේ බිංදු දෙකක්. දැන් බලනවා මේ සියස්ථානට පිටිපස්සෙන් තියෙන ඉලක්කමේ අගය 2. ඒක 5 හෝ 5ට වැඩි එකක් නොවේ. නොවන හින්දා අපි මේ ඉලක්ක වෙනස් කරන්නේ නැහැ. එහෙනම් එනවා 4500. කොහෙන් බැලුවත් මේක ආසන්න සියස්ථානට වැටුවාම එන්නේ කීයද? 4500. 4500. ඊට පස්සේ කියනවා ආසන්න දහස්ථානයට වට යන්න. ආසන්න 18. 4528 ආසන්න 18 වට එනවා කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? එක්ක 4000 වෙන්න ඕනේ, එක්ක 5000 වෙන්න ඕනේ. මෙන්න දසස්ථානය. එක ස්ථානය, දසස්ථානය, සියස්ථානය, දහස්ථානය. දහස්ථානයෙන් පිටිපස්සේ නම් අනිවාර්යෙන් එන්න ඕනේ මොකද්ද? ආසන්න 18 වට එනවා කියන පිටිපස්සෙන් අනිවාර්යෙන් එන්නේ බිංදු 3ක්. මෙතන එක්ක 4, එක්ක එකක් වඩිලා 5. මොකද වෙන්න ඕනේ? එක්ක 4000, එක්ක 5000 නේ. පිටිපස්සෙන් ඉලක්කම් බලන්න. ඒකට පිටිපස්සෙන් 5 හෝ 5ට වැඩි නම් මොකද කරන්නේ? එකක් එකතු කරලායි දාන්නේ. එහෙනම් 4ට එකක් එකතු කරලා දානවා 5000. ඔහොම නැතුව නිකම්ම හිතෙන් ඉක්මනට ගන්න පුළුවන්. ඔච්චර දඟලන්න ඕනේ නැහැ. මෙහෙම බලන්න. 4528 ආසන්න දහස්ථානට වට එනවා කියන්නේ
එක්ක එන්නේ 4000 එක්ක එන්නේ 5000. ඒතර 4000ටද ළඟ 5000ටද ළඟ 528ක් ගිහිල්ලානේ 1000න්. නම් භාගයකට වඩා ගිහිල්ලා. එහෙනම් ළඟ කාටද? 5000ට. එහෙනම් මේක අපි වටේනවා කීයක් කියලාද? 5000යි. හරි. දැන් එහෙනම් අපි පූර්ණ සංඛ්‍යාවක් ආසන්න දශස්ථානයට වැටෙව්වා, ආසන්න 100ට වැටෙව්වා, ආසන්න දහසට වැටෙව්වා. දැන් අපි යනවා දශම සහිත සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකට වටයන්න. ඒත් අරක මෙහෙමයි. දැන් පූර්ණ සංඛ්‍යාව කියන්නේ මේකේ දශම නැතුව ලියනවා කියන එකනේ. දැන් ඔයා බලන්න මේක පූර්ණ සංඛ්‍යාවක් කරද්දී මොකද්ද වෙන්නේ? දැන් පූර්ණ සංඛ්‍යාව කියන්නේ මේ ටික. එහෙනම් අපි බලනවා පිටිපස්සෙන් තියෙන ආසන්නම ඉලක්කම. ඉස්සෙල්ලා බැලුවෙත් ඒකනේ. ඒක කීයද? 4. එහෙනම් 4 කියන්නේ 5ට අඩු එකක්නේ. භාගයක්වත් ගිහිල්ලා නැහැ නේ. 5 හෝ වැඩි නම් මේකට එකක් එකතු කරනවා. හැබැයි භාගයක්වත් තාම ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැති හින්දා මොකද කරන්නේ? අපි එකතු කරන්නේ නැතුව මේ සංඛ්‍යාව විතරක් පූර්ණ සංඛ්‍යාව ලෙස ගන්නවා. එහෙනම් එනවා 4528 ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලියුවා. බැරි වෙලාවක මෙතන 4 වෙනුවට 5 තුනනම් මොකද වෙන්නේ? පිටිපස්සෙන් අප සංඛ්‍යාව 5 හෝ 5ට වැඩි නම් මෙතෙන් එකක් එකතු කරනවා. එහෙනම් දාන්නේ 9. දැන් ඉතින් 4 වෙනින්ද අපට එහෙම එක දාන්න බෑ. 8ම තමයි එන්නේ අවසානටනේ. 4528. දැන් අපි යමු ආසන්න දශම ස්ථානෙට වැටීම. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරක් ලියන්නේ නැහැ. දශම ගානක් ලියනවා. මුලින්ම කියනවා ආසන්න පළමුවන දශම ස්ථානෙට වට යන්නලු. ආසන්න පළමුවන දශම ස්ථානට මෙතන ඉඳ පදින් තමයි මෙතනින් ලියලා හදලි කරලා අතට දාන්නම්. බලන්න මේක ආසන්න පළමුවන දශම ස්ථාන කියන්නේ මොකද්ද මේකේ? 4නේ. ඕකට වට යන්නලු. ඒක ඔතනින් නවත්තන සංඛ්‍යාව. එහෙනම් සංඛ්‍යාව උපරිම යන පුළුවන් මෙන්න මෙතෙන්ට විතරයි. අපි බලමු පිටිපස්සෙන් ඉලක්කන කීයද? 8. 8 කියන්නේ 5 හෝ 5ට වැඩි එකක්නේ. 5 හෝ 5ට වැඩි එකක් පිටිපස්සෙන් ආවොත් ඒ කියන්නේ භාගයකට වඩා ගිහිල්ලා ඉවරයි. එහෙම නැත්නම් භාගයක් හෝ භාගයකට වඩා ගිහිල්ලා ඉවරයි. ඒ වගේ අවස්ථාවල මොකද කරන්නේ? මෙතනින් නවත්තන්න ඕන හින්දා පිටිපස්සක භාගයකට වඩා ගිහිල්ලා හින්දා මෙයාට එකක් එකතු කරනවා. එහෙනම් මොකද්ද මේකෙන්නේ? 5. එහෙනම් එනවා 4528.5. දැන් මම මෙතන සංඛ්‍යාව ලියනවා 4528.5 ආසන්න පළමුවන දශම ස්ථානෙන් නැවතුවා. එහෙනම් අපි ආසන්න දෙවන දශම ස්ථානෙන් නවත්තමුකෝ. ආසන්න දෙවන දශම ස්ථානෙන් නවත්තනවා කියන්නේ අපිට යන්න පුළුවන් උපරිම දුර කොච්චරද? මෙන්න පළමුවන දශම ස්ථානෙ මෙන්න දෙවෙනි. මෙන්න මේක තමයි උපරිම යන්න පුළුවන් දුර. එහෙනම් අපි බලන්න ඕනේ පිටිපස්සෙන් ඉනි ලක්කම 3. 3 කියන්නේ 5ට අඩු එකක්නේ. එහෙනම් අපි එකක් එකතු කරනවද? නෑ. නිකම්ම දානවා තියෙන සංඛ්‍යාව. 4යි 8. එහෙනම් ඉස්සරහට ගෙන්න මෙන්නවා. 4528.4. 4528.4. ඊට පස්සේ ආසන්න තුන්වන දශම ස්ථානට වට යන්නලු. ආසන්න තුන්වන දශම ස්ථානට. ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම දුර කොච්චරද? මෙන්න 1, මෙන්න 2, මෙන්න 3. මෙන්න මෙතෙන් නිකන් යන්න පුළුවන්. එහෙනම් බලන්න පිටිපස්සෙන් යන සංඛ්‍යාව 6. 1ට වඩා 5ට වඩා වැඩිනේ. 5 හෝ 5ට වඩා වැඩි නම් අපි එකතු කරනවා ඉස්සරහා තියෙන සංඛ්‍යාවට එකක්. මොකද ඉස්සරහා තියෙන සංඛ්‍යාව 3. දැන් 3ට එකක් එකතු කරාම එනවා කීයද? 4යි ඊතුරු සංඛ්‍යා ටික ලියන්න. 8 4 මෙතන දශම එහෙනම් මුල් වෙනවා 4528.4යි 8යි 7. 4528.4යි 8යි 7. ඔය සංඛ්‍යාව උතනින් එහාට වටයන්න පුළුවන්ද? බෑනේ. ඇයි මෙතනින් එහා පිටිපස්ස සංඛ්‍යාවක් නැහැනේ. එහෙනම් ඕක තමයි ආසන්න පළවන දශම ස්ථානයට වැටීම, ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම, ආසන්න තුන්වන දශම ස්ථානයට වැටීම. ඉතින් වැටීම කියලා ඔයාලට එක්සෑම් එකේ එන්නේ ඔච්චරයි. මොනවද දෙන්න පුළුවන් එහෙනම්? වැටීම එන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාවකට වට යන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාව වට යන්න පුළුවන්. දශම සංඛ්‍යාව වට යන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාවක් වට යන්න આવොත් ආසන්න 10ට වැටෙව්වොත් මොකද්ද කරන්නේ? අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ
අගට බිඳුවක් දැම්මා ඊට ඉස්සරහා සංඛ්‍යාව ඒකට වඩා එකක් වැඩි වෙන නැත්නම් ඒකම ගන්නවා. ආසන්න සියස්ථානට වටෙනවා කිව්වොත් බිඳු කීයක් දානවද? අතන 2.1යි මෙතන 2.2යි සියස්ථාන කියන්නේ ඉලක්කම් තුනක එකක් නේ. නම් මෙන්න මේ තුන්වෙනියට තියෙන ඉලක්කම මොකක් කරනවද? එක්ක ඒ තියෙනකම දාන එකක් වැඩි කරනවා. පිටිපස්සෙන් එන එක දිහා බලලා. ආසන දහස්ථානට වටෙනවා කියන්නේ බිඳු කීයක් වෙනද අනිවාර්යෙන්? 18.3යිනේ. 3ක් එනවා. ඊළඟ ඉලක්කම එක්ක තුන ඉලක්කම දාන එකක් එකතු කරනවා. පිටිපස්සෙන් ඉලක්කම දිහා බලලා. ආසන්න දශම ස්ථානය දශම සංඛ්‍යාව වැටීමේදී ඒක පූර්ණ සංඛ්‍යාවට වටයද්දි මොකද වෙන්නේ? සම්පූර්ණ දශම සංඛ්‍යා කපලා දානවා. හැබැයි දශම තිතෙන් පිට එහා පැත්තේ පහ හෝ පහට වැඩි එකක් තිබුණා මොකද කරන්නේ? අර ඉස්සරහා එන සංඛ්‍යාවට මෙතන එකක් එකතු කළ යුතුයි. හැබැයි දැන් පහට වඩා අඩු හින්දා මෙතන එකතු කරාද? නෑ. ආසන්න දෙවන දශම ස්ථානට වටෙනවා කියන අපිට යන්න බල උපරිම දුර කොච්චරක්ද? ආසන්න පළමු දශම ස්ථානට වටෙනවා කියන්නේ උපරිම යන්න බල මෙන්න 4 ගාවට. එන 4න් පිටිපස්සේ 8නේ. 5ට වඩා වැඩි හින්දා එකක් එකතු කරලා දැම්මා 5 කියලා. ආසන්න දෙවන දශම ස්ථානට වටෙනවා කියන්නේ උපරිම යන්න බල මෙතෙන්ටනේ 8. පිටිපස්සෙන් එන 3 5ට වඩා අඩු එකක් ඉඳලා කිසිවක් එකතු කරන්නේ නැහැ. මෙතනින් නවත්තනවා 4යි 8. ආසන තුන්වන දශම ස්ථානට වටෙනවා කියන්නේ යන්න පුළුවන් උපරිම දේ කීයද? 3 ගාවට. පිටිපස්සෙන් බැලුවම 6 5ට වඩා වැඩි එකක් තියෙන. ඒකට භාගයට වඩා ගිහිල්ලා හින්දා එකක් එකතු කරලා දැම්ම 4. ඔච්චර. එහෙනම් ඔයාලට එක්සෑම් එකේ වැටේම සම්බන්ධයෙන් ඔය ටික තමයි එන්න පුළුවන්. ඔතෙන්ද විශේෂයෙන්ම තියාගන්න ඕන කාරණා. හරි. එයාට කිව්වොත් ආසන්න දස ස්ථානයට 10ට වට යන්න කියලා ඔයා මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන්ම ගන්න ඕනේ කොයි සංඛ්‍යාව දෙකද? 10 කියන්නේ දෙකේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක්නේ. අන්තිම ඉලක්කම් දෙක ගන්න. හරි. කොහොම ගිහිල්ලා අන්තිම ඉලක්කම් දෙක ගන්න. අරගෙන අන්තිම එකට බිඳුවක් දාන්න. බිඳුව දාලා ඒ බිඳුව දැම්ම තැන තෝනේ මොන සංඛ්‍යාවක් නන්ද? මෙන්න මේවනම්. 1 2 3 4. ඕව තිබුණොත් එකතු කරනවද? කිසිවක් එකතු නොකරයි. හැබැයි 5 හෝ 6 7 8 9. 5 කියන්නේ භාගයක් ගිහිල්ලානේ. 1 ඉඳලා 10 දක්වා බලද්දී 5 කියන්නේ භාගයක් ගිහිල්ලා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම 5 හෝ 5ට වැඩි නම් එකක් එකතු කරනව ඉස්සරහින් තියෙන සංඛ්‍යාවට. ඔන්න මේ කාරණේ තේරුම් ගත්තා නම් කීයට වැටෙව්වත්